නමස්කාර වේවා බුදුරුවනට සෙමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සෙමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සෙමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සෙමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. භාග්‍යතුන් වහන්සේගේ තුම්සී සද්ධර්ම සංදේශය රැගෙන අපගේ මාතෘ භූමියට වැඩම කොට වදාළ දීපප්‍රසාදක අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ උතුම් සී සද්ධර්මය මේ යුගයේ අපට කියා දුන් අප ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, මේ ආරම්භන්නේ පින්බර වස්සාන සමය නිමිති කරගෙන ඒ භාග්‍යතුන් වහන්සේගේ අසිරිමත් සී සද්ධර්මය ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයන්ට ශ්‍රවණය කොට තව තවත් සිත පහදවා ගැනීමට හැකි ආකාරයේ උතුම් වස්සාන ධර්ම දේශනා මාලාවක්. මේ පින්බර වස්සාන සමයේ මේ උතුම් ධර්ම දේශනා මාලාවට අපි පාදක කරගන්නේ භාග්‍යතුන් වහන්සේගේ අසිරිමත් සම්බුද්ධ දේශනා ඇතුළත් මජ්ක්‍ධිම නිකායේ උතුම් සූත්‍ර දේශනාවන්. පින්වත්නි, මජ්ක්‍ධිම නිකාය කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ මධ්‍යම ප්‍රමාණයේ දේශනා ඇතුළත් උතුම් පොත් වහන්සේලාටයි. පළවෙනි ධර්ම සංගායනාවේදී භාග්‍යතුන් වහන්සේගේ උතුම් සී සද්ධර්මය ක්‍රමානුකූල ලෙස සංග්‍රහ කරද්දී භාග්‍යතුන් වහන්සේ 540 සසරක් පුරාවට වදාළ මධ්‍යම ප්‍රමාණයේ දේශනා 152ක් මජ්ක්‍ධිම නිකාය යටතට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඒ උතුම් රහතන් වහන්සේලා සංග්‍රහ කළා. මේ මජ්ක්‍ධිම නිකායේ උතුම් සූත්‍ර දේශනා කටපාඩමින් දරාගෙන අනාගතයට දායාද කරන ඒ උතුම් කර්තව්‍ය බාර දුන්නේ අග්‍ර ශ්‍රාවක ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පරපුරටයි. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පරපුර ඒ උතුම් මහරහතන් වහන්සේලා මේ උතුම් සූත්‍ර දේශනාවන් කටපාඩමින් දරාගෙන අනාගතයට බාර කළා. වළගම්බා රජතුමාගේ සමයේදී ඒ මාතලේ අලු විහාරයේ සිද්ධ කරපු පොත්තක සංගීතයේදී මේ උතුම් සූත්‍ර දේශනාවන් ගන්ථාරූඪ ගත කරන්නට යෙදුණා. පින්වත්නි, මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනා 50ක් ඇතුළත් මුල් කොටස මූල පණ්ණාසකේ වශයෙන් හඳුන්වනවා. ඒ වගේම සූත්‍ර දේශනා 50ක් ඇතුළත් දෙවැනි කොටස මජ්ක්‍ධිම පඤ්ඤාසකේ වශයෙන් හඳුන්වනවා. සූත්‍ර දේශනා 52ක් ඇතුළත්
තුන්වෙනි කොටස උපරිපන්නාසකේ වශයෙන් හැඳින්වෙනවා. එතකොට පොත් වහන්සේලා 3 නමකට සූත්‍ර දේශනා 50 බැගිනුත් 52 බැගිනුත් මූල පණ්ණාසකේ මජ්ක්‍ධිම පණ්ණාසකේ ඒ වගේම උපරිපන්නාසකේ වශයෙන් සූත්‍ර දේශනා 152ක් මජ්ක්‍ධිම නිකායට ඇතුළත් වෙලා තියෙනවා. පින්වත්නි, ඒ සූත්‍ර දේශනා 152 සූත්‍ර 10 බැගින්නු වග්ග 15කට බෙදා දක්වලා තියෙනවා. එතකොට එක වර්ගයකට සූත්‍ර දේශනා 10ක් ඇතුළත් වෙනවා. එක් වර්ගයකට පමණක් සූත්‍ර දේශනා 12ක් ඇතුළත් වෙනවා. ඒ අනුව සූත්‍ර දේශනා 152 වර්ග එහෙම නැත්නම් වර්ග 15කට සංග්‍රහ කරලා තියෙනවා. මේ මජ්ක්‍ධිම නිකාය සූත්‍ර දේශනාවල තියෙන විශේෂ ලක්ෂණයක් ඉස්මතු කරමින් අට කථාචාර්ය බුද්ධඝෝෂ මහා ස්වාමීන් වහන්සේ මේ මජ්ක්‍ධිම නිකාය හඳුන්වා දී තියෙනවා මජ්ක්‍ධිම නිකායස්ස කිතස්ස. මජ්ක්‍ධිම නිකාය කියලා කියන්නේ කුමක්ද? බුද්ධානුබුද්ධ සංවන්නිතස්ස. බුදුරජාණන් වහන්සේගේ ඒ අනුබුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාගේ සංවර්ණාවට පාත්‍ර වුණ පරවාද මතනස්ස. මේ අන්‍ය ආගමික ආජීවක පරිබ්‍රාජක ආදීන්ගේ ඒ ශාසනයට පටහැනි මතවාද ඛණ්ඩනය කොට ශාසනික මතය එහෙම නැත්නම් සත්‍ය ඉස්මතු කළ දේශනා විදිහට තමයි මජ්ක්‍ධිම නිකාය බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ පොදුවේ හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ වගේම මෑත කාලීනව ඉන්දියාවේ පහළ වුණ පඬිවරයෙක් වුණ රාහුල සංකෘත්‍යායන කියන මේ සූත්‍ර පිටකේ හොඳින් හැදෑරු ඒ වගේම පාලි උගතෙක් වූ ඒ පඬිවරයා සඳහන් කරලා තියෙනවා බුද්ධ වචනාමෘතය බුදුරජාණන් වහන්සේගේ ඊටාම වැදගත් සූත්‍ර දේශනා මේ මජ්ක්‍ධිම නිකායට ඇතුළත් වෙලා තියෙනවා කියලා. ඇත්ත වශයෙන්ම මේ මජ්ක්‍ධිම නිකායේ බොහෝ සූත්‍ර දේශනා තුළින් සිය ගණනින් දහස් ගණනින් උතුම් මහරහතන් වහන්සේලා බිහි වෙලා තියෙනවා. ඒ වගේම මගපලලාභී උතුමන් වහන්සේලා බිහි වෙලා තියෙනවා. ගිහි ශ්‍රාවකයන් අතරත් මාර්ගඵලලාභීන් බිහි වෙන්න මේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනා බොහෝ උපකාර කරලා තියෙනවා. බොහෝ දේශනා තුළින් ගිහි ශ්‍රාවකයන් තුළිනුත් මගපලලාභීන් බිහි වෙලා තියෙනවා. ඉතින් පින්වත්නි, මේ මජ්ක්‍ධිම නිකායට අයත් මුල්ම සූත්‍ර දේශනාව තමයි මූලපරියාය සූත්‍රය කියලා කියන්නේ. මූලපරියාය කියලා කියන්නේ හැම දෙයකටම මුල් වන දේ ගැන වදාළ දේශනාව. මේ දේශනාව මේ මජ්ක්‍ධිම නිකායේ තියෙන ඊටාම ගාම්භීර ගැඹුරු අර්ථ ඇති සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ විශේෂත්වය තමයි දැන් මේ මජ්ක්‍ධිම නිකාය අනිකුත් සියලුම සූත්‍ර දේශනා අපි ගත්තොත් ඒ ශ්‍රවණය කළ ශ්‍රාවකයන් ඒ දේශනාව ගැන බොහෝම සිත පහදවා ගත්තා. ඒ වගේ මේ දේශනාවේ ශ්‍රාවකයන්ට හොඳින් වැටහුණා, අවබෝධ වුණා, මගඵල නිවන් සාක්ෂාත් කරගත්තා. හැබැයි මේ මූලපරියාය සූත්‍ර දේශනාව ශ්‍රවණය කරපු ස්වාමින් වහන්සේලා 500 නම මේ දේශනාව ගැන සිත පහදවා ගන්න බැරි වුණා. මේ දේශනාව අවබෝධ කරගන්න බැරි වුණා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. මොකද මේ සූත්‍ර දේශනාව ඇත්තෙන්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඔවුන්ගේ මානය දුරු කිරීම පිණිස, නිහතමානී වීම පිණිස නිසා
භාග්‍යතුන් වහන්සේ සිතා මතාම ඔවුන්ට නොතේරෙන ආකාරයට අවබෝධ නොවන ආකාරයට තමයි මේ දේශනාව වදාළේ. ඒකට හේතුව තමයි පින්නත්නි මේ දේශනාව ශ්‍රවණය කරපු 500ක් භික්ෂුන් වහන්සේලා බ්‍රාහ්මණ කුලයෙන් නික්මිලා බුද්ධ ශාසනයේ පැවිදි වුණ උතුමන් වහන්සේලා. ඉතින් මේ පැවිදි වුණ අලුත ඒ ගිහි ජීවිතයේදී බ්‍රාහ්මණ කුලයේ ඉපදිලා ඒ ත්‍රිවේදය ඊටාම හොඳට පරතරටම ඉගෙනගෙන ඒ වගේම ඉතිහාසය, ලක්ෂණ ශාස්ත්‍රය, ව්‍යාකරණ ආදී මේ සියලු විෂය ගැන ඊටාම හොඳ දැනුමක්, පරතරට ගිය දැනුමක් මේ බ්‍රාහ්මණ පිරිස සතු වුණා. ඉතින් මේ පිරිස පැවිදි වුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන දේශනාත් ඉක්මනින්ම මතක තබා ගත්තා. හැබැයි බොහෝ වෙලාවට අපගේ ශාස්ත්‍රඥ වහන්සේ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ උපමා කතා ඒ වගේම සරල භාෂා රීතියක් ඇසුරු කරගෙන සාමාන්‍ය පොදු ජනතාවටත් වැටහෙන විදිහට. මොකද භාග්‍යතුන් වහන්සේගේ සූත්‍ර දේශනා ශ්‍රවණය කළේ භික්ෂූන් විතරක් නෙවෙයි, භික්ෂුණීන් විතරක් නෙවෙයි, උපාසක පිරිසත්, උපාසිකා පිරිසත් ඒ දේශනා නිරන්තරයෙන් ශ්‍රවණය කළා. එතකොට ඒ උපාසක උපාසිකාවන් අතර රජ කුලයේ අය, ඒ වගේම බ්‍රාහ්මණ කුලයේ අය, වෙළඳ කුලයේ අය, කම්කරු කුලයේ අය, මේ සිව් කුලයේම පිරිසේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න එක්කාසු වුණා. පැවිදි වුණ පිරිස අතරත් මේ සිව් කුලයේම පිරිස හිටියා. එතකොට භාග්‍යතුන් වහන්සේ සියලු දෙනාටම තේරෙන ආකාරයට උපමා කතා ඇසුරු කරගෙන සරල පොදු බස් වහරකින් ධර්මයේ දේශනා කළේ කාටත් තේරෙන ආකාරයට. එතකොට මේ බ්‍රාහ්මණ පිරිස කල්පනා කළා මේ භාග්‍යතුන් වහන්සේගේ දේශනා හරි සරලයිනේ. මේ කාටත් තේරෙන දේවල්නේ. ඉතින් මේ හොඳ දැනුගත් බ්‍රාහ්මණ වංශයෙන් පැවිදුණ අපට මේ දේශනාවල ඉතින් අමුතුවෙන් ඉගෙන ගත යුතු දෙයක් නැහැ. මේව අපි දන්නවනේ, අපිට තේරෙනවනේ කියලා ඒ උගත්කම හේතුවෙන් මාන්නයක් ඇති කරගත්තා. ආඩම්බර වුණා. ඊට පස්සේ මේ පිරිස ක්‍රමක්‍රමයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේශනා ශ්‍රවණය කරන එක මගහැරියා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ කෙරෙහි විශේෂ වූ පැහැදීමක් ඒ වන විට නැති නිසා ඒ පිරිස බුද්ධෝපස්ථානයට භාග්‍යතුන් වහන්සේට වන්දනාමාන කරන්න, ගෞරව දක්වන්න යන එකත් ටිකෙන් ටික අඩු කළා. මහා කාරුණික මහා ප්‍රඥාවන්ත භාග්‍යතුන් වහන්සේ සම්බුදු නුවණින් දැක වදාලා තාම සෝතාපන්න ඵලයවත් සාක්ෂාත් කරගන්නේ නැතුව සසර දුකින් නිදහස් වෙන මාවතට එන්නෙත් නැතුව මේ භික්ෂු පිරිස තමන්ගේ දැනුගත්කම හේතුවෙන්, ශ්‍රුතය හේතුවෙන් මාන්නයක් ඇති කරගෙන මේ ධර්ම මාර්ගයේ තුල චිත්ත දියුණුවක් ලබන අවස්ථාව අහිමි කරගෙන ඉන්නවා. ඒ නිසා මේ පිරිසට ධර්මාවබෝධය ලබා දෙන්න කලින් මේ පිරිසට මේ ධර්මාවබෝධයට බාධාවක් පවතින ඒ මාන්නය දුරු කළ යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේට වැටහුණා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේ පිරිසට නොතේරෙන ආකාරයට, නොයැටහෙන ආකාරයට තාම පරම ගාම්භීර අර්ථයක් ඉස්මතු කරමින් මේ ධර්ම දේශනාව දේශනාකට වදාළේ. හැබැයි භාග්‍යතුන් වහන්සේගේ අදහස ඉෂ්ට වුණා. මේ දේශනාව අවසානයේ ඒ පිරිස නිහතමානීව පිළිගත්තා. අපි සියල්ල දන්නා අය නෙවෙයි. අපිට තව බොහෝ
දැනගත යුතු කරුණු අවබෝධ කළ යුතු කරුණු තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයේ පරම ගම්භීරයි කියලා අර මාන්නේ දුරු කරගෙන නිහතමානී බව ඇති කරගත්තා. ඊට පස්සේ තමයි මේ පිරිසට ධර්ම මාර්ගයේ විවෘත වුණේ. මොකද කරණීයමෙත්ත සූත්‍රය ආරම්භයේදීම තියෙනවා ධර්මාවබෝධ කරන කෙනාට තියෙන විශේෂ සුදුසුකම් දෙකක් තමයි මුදු අනතිමානී, මෘදු වෙන්නට ඕනි, නිහතමානී වෙන්නට ඕනි. ඒතර කොච්චර දැනුගත් උනත්, කොච්චර දහම් දැනුමින් යුක්ත වුණත් නිහතමානී නැත්තම්, ඒ වගේම මෘදු මොලොක් ජීවිතයක්, මෘදු මොලොක් සිතක් නෙවෙයි නම් ඒ ශ්‍රාවකයාට තියෙන්නේ, එයම ධර්මාවබෝධයට බාධාවක් කරනවා. ඉතින් මේ බාධාව දුරු කරලා මේ පිරිසට ධර්මාවබෝධයට අවස්ථා ඉවර කර දීම පිණිස තමයි භාග්‍යතුන් වහන්සේ පින්වත්නි විශේෂයෙන්ම මේ දේශනාව දේශනා කොට වදාළේ. ඒතර පින්වත්නි මේ සූත්‍ර දේශනාවේදී භාග්‍යතුන් වහන්සේ මුලින්ම මේ අශෘතවත් පෘථග්ජන කෙනාගේ ස්වභාවය විස්තර කරනවා. අපි දන්නවා අශෘතවත් පෘථග්ජන කෙනා ගැන භාග්‍යතුන් වහන්සේ පොදුවේ බොහෝ සූත්‍ර දේශනාවල පෙන්වන කරුණු කීපයක් තියෙනවා. අශෘතවත් පෘථග්ජන කෙනා අරියාණං අදස්සාවි, ආර්යයන් වහන්සේලාව, බුදුපසී බුදුමහරහතන් වහන්සේලාව, මාර්ගඵලලාභී උතුමන් වහන්සේලාව ගුණ වශයෙන් හඳුනාගත්ත කෙනෙක් නෙවෙයි. ආර්ය ධම්මස්ස අකෝවිදෝ, ඒ ආර්ය ධර්මයට දක්ෂ කෙනෙක් නෙවෙයි. ආර්ය ධම්මේ අවිනීතෝ, ඒ ආර්ය ධර්මයේ තුල හික්මෙන කෙනෙක්, සීල සමාධි ප්‍රඥා වඩන කෙනෙක් නෙවෙයි. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ඒ ආර්යස්, ඒ පෘථග්ජන කෙනා ඒ ආර්ය ධර්මයට අදක්ෂයි වගේම, ආර්ය ධර්මයේ තුල හික්මෙන්නේ වගේම, ආර්යයන් වහන්සේලා හඳුනන්නේ වගේම සත්පුරිසානං අදස්සාවි, සත්පුරුෂයන් වහන්සේලාව ගුණ වශයෙන් හඳුනාගෙන නැහැ. කල්යාණ මිත්‍රයන් වහන්සේලාව ගුණ වශයෙන් හඳුනාගෙන නැහැ. සත්පුරුෂ ධම්මස්ස අකෝවිදෝ, ඒ සත්පුරුෂ ධර්මයට දක්ෂත් නැහැ. ඒ වගේම සත්පුරුෂ ධම්මේ අවිනීතෝ, ඒ සත්පුරුෂ ධර්මයේ තුල හික්මෙන කෙනෙකුත් නෙවෙයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ඒ අශෘතවත් පෘථග්ජන කෙනා මේ පඨවි ධාතුව, ඒ කියන්නේ මේ කද ස්වභාවයෙන් යුක්ත, ගොරෝසු ස්වභාවයෙන් යුක්ත මේ පඨවි ධාතුව ගැන යථාර්ථය දන්නේ නැති නිසා, යථාර්ථය අවබෝධ කරලත් නැති නිසා පස්සාකාරයකට ඒ පඨවි ධාතුව ගැන වැරදි විදිහට සිතාගෙන ඉන්නවා, අනවබෝධයෙන් යුක්ත වෙනවා. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ඒ අශෘතවත් පෘථග්ජනයා මේ පඨවි ධාතුව ගැන කල්පනා කරනවා. ඒ පඨවි ධාතුව දැන් හේතුන්ගෙන් හටගත් දෙයක්, හේතු නැතිවීමෙන් නැති වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ පවතින කාලය තුල වෙනස් වීමක් තියෙනවා කියලා මේ පඨවි ධාතුවේ සැබෑ ස්වභාවය ගැන, යථාර්ථය ගැන ඒ ශ්‍රාවකයා දන්නේ නැහැ. දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ සංස්කාරවල හේතුන්ගෙන් හටගත් දේවල තියෙන පොදු ලක්ෂණයක් තමයි උප්පාදෝ පඤ්ඤායති, හට ගැනීමක් පෙන්눔 කරනවා. වයෝ පඤ්ඤායති, විනාශ ස්වභාවයට පත්වීමක් පෙන්눔 කරනවා. තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති, පවතින කාලය තුල වෙනස් වීමක් පෙන්눔 කරනවා. ඉතින් අශෘතවත් පෘථග්ජන කෙනා මේ ධර්මයේ අහලත් නැති නිසා, ඒ ගැන අවබෝධයකුත් නැති නිසා ඒ පඨවි ධාතුව ගැන ඒ අශෘතවත් පෘථග්ජනයා රැවටෙනවා,
අනවබෝධයක් ඇති කර ගන්නවා. ඒ වගේම ඒ පඨවි ධාතුව තුළ ආත්මයක් කියලා දෙයක් තියෙනවා. ස්ථීර වූ දෙයක්, වෙනස් නොවන දෙයක්, වසඟේ පැවැත්විය හැකි දෙයක් තියෙනවා කියලා කල්පනා කරනවා. ඒ වගේම ඒ පඨවි ධාතුවෙන් මම කියා ආත්මයක් චුත වෙනවා කියලා ඒ අසෘතවත් පුතඥ කෙනා කල්පනා කරනවා. ඒ වගේ මේ පඨවි ධාතුව මගේ දෙයක් කියලා ඒකට බැඳිලා ග්‍රහණය වෙලා කල්පනා කරනවා. ඒ වගේම ඒ අසෘතවත් පුතඥ කෙනා පඨවි ධාතුව මම මගේ ආත්මය කියලා සතුටින් පිළි අර ගන්නවා. එතකොට මේ විදිහටම පින්වත්නි මේ වැగిරෙන ස්වභාවයෙන් යුක්ත ආපෝ ධාතුව ගැන, ඒ වගේම හමා යන ස්වභාවයෙන් යුක්ත වායෝ ධාතුව ගැන, ඒ වගේම උණුසුම් ස්වභාවයෙන් යුක්ත තේජෝ ධාතුව ගැන ඒ පස්සාකාරයකින් අනවබෝධයක් මුලාවක් තමයි අසෘතවත් පුතඥ කෙනාට තියෙන්නේ. ඒ කියන්නේ සතර මහා ධාතු ගැන රැවටීමකින් යුක්තවයි, අනවබෝධයකින් යුක්තවයි අසෘතවත් පුතඥ කෙනා කටයුතු කරන්නේ. ඒ වගේම ඒ සතර මහා ධාතුන් ආත්මයක් විදිහට වෙනස් නොවන ස්ථීර වසඟේ පැවැත්විය හැකි දෙයක් විදිහට අසෘතවත් පුතඥ කෙනා කල්පනා කරනවා. ඒ වගේම මේ සතර මහා ධාතු තුලින් මම කියලා ආත්මයක් චුත වෙනවා. ඒ කියන්නේ භවයෙන් භවයට යන ස්ථීර වූ නොවෙනස් වූ ආත්මයක් තියෙනවා කියලා කල්පනා කරනවා. ඒ වගේ මේ සතර මහා ධාතු මගේ දෙයක් කියලා ග්‍රහණය කරගෙන බැඳී ගිහිල්ලා අයිතියක් පනවා ගන්නවා. ඒ වගේම ඒ සතර මහා ධාතු ගැන මගේ ආත්මය කියලා සතුටින් බැසගෙන පිළිඅර ගැනීමක් අසෘතවත් පුතඥ කෙනා තුළ තියෙනවා. ඒකට හේතුව භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා ඒක අනිත්‍යයි. ඒ අනිත්‍ය නිසාම යදනිච්ඡන්තං දුක්ඛං, ඒක දුකක් බවට පත් වෙනවා. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම් ඒ තුල මගේ ආත්මයක් කියලා පණවන්න බෑ කියලා ඒ අසෘතවත් පුතඥ කෙනා දන්නේ නැහැ. මෙනෙහි කරන්නේ නැහැ. අවබෝධ කරලා නැහැ. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ මූලපරියාය සූත්‍රයේදී ඒ විතරක් නෙවෙයි, මේ අසෘතවත් පුතඥ කෙනා සතර මහා ධාතු ගැන විතරක් නෙවෙයි, ඉපදුන සත්වයන් ගැනත් ඒ පස්සාකාරයටම මුලාවකටපත් වෙනවා. ඒ වගේම දෙවියන් ගැනත් ඒ විදිහටම මුලා වෙනවා. අනවබෝධයෙන් යුක්ත අනවබෝධයක් ඇති කරගෙන ඉන්නේ. ඒ වගේම ලෝකාධිපති දෙවියන් ගැනත්, ඊළඟට මහා බ්‍රහ්මයා ගැනත්, ඊළඟට බ්‍රහ්මකායික දෙවියන් ගැනත්, ඒ වගේම මේ අරූපී බ්‍රහ්ම ලෝකවල වාසය කරන්නේ අරූපී තලවල සිටින බ්‍රහ්මීන් ගැනත්, ඒ වගේම තමන් ඇහැට දකින, කනට ඇහෙන, ඒ වගේම නාසයෙන් ආග්‍රහණය කරන, දිවට දැනෙන, කයට දැනෙන, මනසට අරමුණු වන මේ බාහිර රූප, ශබ්ද, ගඳ, සුවඳ, රස, පහස අරමුණු කෙරෙහි ඒ පස්සාකාරයෙන්ම මුලා වෙලා ඉන්නවා. ඒ කියන්නේ ඒ දේවල් ගැන රැවටීමෙන් යුක්තයි, අවබෝධයක් නැහැ, අනවබෝධයෙන් කාලය ගත කරන්නේ. ඒ සියලු දේවල් ආත්මයක් කියලා කල්පනා කරනවා. ඒ තුලින් ආත්මයක් චුත වෙනවා කියලා කල්පනා කරනවා. ඊළඟට ඒ දේවල් මගේ කියලා ග්‍රහණය කරගෙන වාසය කරනවා. මගේ ආත්මය කියලා ඒ දේවල් සතුටින් පිළි අර ගන්නවා.
භාග්‍යතුන් වහන්සේ දේශනා කළා පින්වත්නි, ඒ විතරක් නෙවෙයි අසෘතවත් පුතග්ජන කෙනා මේ නිවන පවා ඒ සක්කාය දිට්ඨියේ බැසගෙන අනවබෝධය තුළින් තමයි දකින්නේ. ඒ නිවන ගැන පවා හරි අවබෝධයක් නැහැ. ඒ තුලත් ආත්ම චින්තනයෙන් ඊළඟට මගේ දෙයක්, ඊළඟට මගේ ආත්මය කියලා ඒ නිවන පවා වැරදි ආකාරයට තමයි ඒ අසෘතවත් පුතග්ජනයන් දකින්නේ. ඒ නිසානේ සමහරු කල්පනා කරනවා, සමහරු බය වෙනවා ධර්මාවබෝධ කළොත්, නිවන් දැක්කොත් මම නැතු වෙනවනේ, මගේ පැවැත්ම නැති වෙනවනේ කියලා ඒ ධර්මාවබෝධ කරන්න පවා සමහරු බිය වෙනවා මේ වැරදි සහගත චින්තනය නිසා. ඉතින් පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ මේ විදිහට ඊටාම ගැඹුරු අර්ථ විවරණයක් කරමින් ඊළඟට සෑම කාරණයක්ම මනාකොට ඉස්මතු කරමින් පැහැදිලි කළා අසෘතවත් පුතග්ජන කෙනාගේ ස්වභාවය. නමුත් දැන් මේ භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව ගැඹුරු අර්ථයන්ගෙන් යුක්තව වදාරන නිසා ඊට පස්සේ අර භික්ෂු පිරිසගේ මාන්‍ය සිඳලීම පිණිස වදාරන නිසා ඒ පිරිසට භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරන පරම ගාම්භීර අර්ථය වැටහුනේ නැහැ. ඊළඟට පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ශාසනය තුල තවම අරහත්ත්වයටපත් නොවූ, නමුත් අසෘතවත් පෘථග්ජන ස්වභාවී ඉක්මවා ගිය මාර්ගඵලලාභී සේක ශ්‍රාවකයන් සිටිනවා. කියන්නේ මෙතන අදහස් කරන්නේ ඒ සෝවාන් මාර්ගයේ සිට අරහත් මාර්ගයේ දක්වා ඒ මගඵලලාභී ආර්ය ශ්‍රාවකයන් මේ ශාසනය තුල සිටිනවා. ඒ සියලු දෙනා පොදුවේ හඳුන්වන නමක් තමයි සේක භික්ෂූන්. ප්‍රතිපදාවේ හික්මෙන, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන, සීල සමාධි ප්‍රඥා දියුණු කරගන්න භික්ෂු පිරිස. ඉතින් පින්වත්නි, ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ ආර්ය ශ්‍රාවකයන්ගේ ස්වභාවය තමයි අරියානන් දස්සාවි. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ගැන ගුණ වශයෙන් ඇති කරගත් පැහැදීමක් ඒ ශ්‍රේක ශ්‍රාවකයන්ට තියෙනවා. එතකොට ඒ ශ්‍රේක ශ්‍රාවකයන් ඒ ආර්යයන් වහන්සේලාව ගුණ වශයෙන් හඳුනාගෙන ඉන්නවා. ආර්ය ධම්මස්ස කෝවිදෝ, ඒ ආර්ය ධර්මයට බොහොම දක්ෂයි. ඒ ධර්මය තේරුම් ගන්නවා. ආර්ය ධම්මේ ස්විනීතෝ, ඒ ආර්ය ධර්මයේ තුල හික්මෙනවා, පිළිවෙතෙහි යෙදෙනවා. එතකොට පින්වත්නි, ඒ ආර්යයන් වහන්සේලා ශ්‍රේක ශ්‍රාවකයන් සත්පුරිසානන් දස්සාවි, කල්යාණ මිත්‍රයන් වහන්සේලාව, සත්පුරුෂයන් වහන්සේලාව ගුණ වශයෙන් හඳුනාගෙන ඉන්නවා. සත්පුරුෂ ධම්මස්ස කෝවිදෝ, ඒ සත්පුරුෂ ධර්මයට බොහෝම දක්ෂයි. සත්පුරුෂ ධම්මේ ස්විනීතෝ, ඒ සත්පුරුෂ ධර්මයේ තුන හොඳට හික්මෙනවා. නිහතමානී, කීකරුයි, මෛත්‍රියෙන් යුක්තයි. ඊළඟට ඒ ගුණධර්ම Tamanගේ ජීවිතය තුළට සම්බන්ධ කරගන්න මහන්සි ගන්නවා. ඒ ගුණධර්ම Tamanගේ ජීවිතයට පුරුදු කරගන්නවා. සත්පුරුෂ ධර්මයේ තුල හික්මෙනවා. ඉතින් පින්වත්නි, අන්නේ සත්පුරුෂයන් වහන්සේලා, එහෙම නැත්නම් ඒ සේක ශ්‍රාවකීන්, ධර්මයේ තුල හික්මෙන ශ්‍රාවකීන්
මේ සතර මහා ධාතු ගැන ඊළඟට ඉපදුන සත්වයන් ගැන දෙවියන් ගැන බ්‍රහ්මයන් ගැන අරූපී තලවල වාසය කරන සත්වයන් ගැන ඒ වගේම නිර්වාණය ගැන ධර්මාවබෝධය ගැන අර අශෘතවත් පෘථග්ජනයන් කල්පනා කරන පිළිවෙලට කල්පනා කරන්නේ නැහැ. එතකොට පින්නත්නි ඒ ධර්ම මාර්ගය තුල හික්මෙන මාර්ගඵල අවබෝධ කරගත් තවම අරහත්ත්වයටපත් නොවූ ඒ ශ්‍රේක ශ්‍රාවකයන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා පොළවට පස් වී යන ස්වභාවයෙන් යුක්ත මේ පඨවි ධාතුව ගැන අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම වූ දෙයක් හැටියටයි කල්පනා කරන්නේ. ඒ කියන්නේ ඒ තුල තියෙන ඇත්ත తত্ত্বය සත්‍ය ස්වභාවය ඒ ශ්‍රාවකයන් දන්නවා. ඒ වගේම ඒ අවබෝධ කිරීම පිණිස මානසිකාර්ය යොමු කරනවා. එම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ ශාසනය තුල ධර්මාවබෝධ කළ සෝතාපන්න ශ්‍රාවකේ කවදාවත් මේ අනිත්‍ය වූ සංස්කාර නිට්ටය වශයෙන් දකින්නේ දුක්ඛ සංස්කාර සැප විදිහට දකින්නේ ඒ වගේම අනාත්ම වූ සංස්කාර ආත්ම විදිහට දකින්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට ඒ සංස්කාරයන්ගේ සැබෑ ස්වභාවය අවබෝධ කරගෙන ඉන්නවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ මාර්ගඵල ලැබූ ධර්ම මාර්ගය තුල හික්මෙන තාම අරහත්ත්වයටපත් වූ ශ්‍රාවකයන් මේ පඨවි ධාතුව ගැන රැවටෙන විදිහේ හැඟීමක් ඇති කරගන්නේ. ඒ වගේම පඨවි ධාතුව තුල ආත්මයක් තියෙනවා කියලා වැරදියට කල්පනා කරන්නේ මුලාවෙන් දකින්නේ. ඒ වගේම ඒ පඨවි ධාතුව තුලින් ආත්මයක් චුත වෙනවා කියලා දකින්නෙත් නැහැ. පඨවි ධාතුව මගේ කියලා අයිතියකට ග්‍රහණයකට ගන්නෙත් නැහැ. ඒ නිසා ඒ පඨවි ධාතුව මම මගේ ආත්මයයි කියලා සතුටින් පිළි අරගන්නේ. ඒ කියන්නේ පොළවට පස් වෙලා යන ස්වභාවයෙන් යුක්ත ගොරෝසු දේවල් ගැන ඇති සැටියෙන්ම අවබෝධ කරලා තියෙනවා. ඒ අවබෝධයේ පරිපූර්ණ වීම පිණිස මානසිකාර්යය මෙහෙවනවා. එතකොට පින්වත්නි ඒ විදිහටම ආපෝ තේජෝ ආයෝ කියන මේ සතර මහා ධාතු ගැනම අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ඒ යථාර්ථය සීක ශ්‍රාවකයන් දන්නවා දකිනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ ඉපදුන සියලුම සත්වයන් ගැන. ඒ වගේම දෙවියන් ගැන බ්‍රහ්මයන් ගැන අරූපී තලවල ඉන්න සත්වයන් ගැන ඒ වගේම මේ රූප ශබ්ද ගන්ධ සුවඳ රස පහස අරමුණු කියන මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන බාහිර සියලු අරමුණු ඒ වගේම සියලුම සංස්කාර ඒ ශ්‍රේක ශ්‍රාවකයන් දකිනවා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. එතකොට අර ආකාරයට අර අසෘතවත් පෘථග්ජනය ආකාරයට ඒවා කෙරෙහි අනවබෝධයක් ඇති කරගන්නේ මුලා වෙන්නේ නැහැ රැවටෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ ඇයි එහෙම වෙන්නේ? ඒ ශ්‍රේක ශ්‍රාවකයන්ට තමා තුළින් පිරිසිඳ අවබෝධයක් ඇති වෙලා තියෙනවා. ඒ යථාර්ථය ගැන ප්‍රඥාවෙන් අවබෝධ කරලා තියෙනවා. අන්න ඒ නිසා තමයි ඒ වැරදි හැඟීමට ඒ අනවබෝධයට ඒ ශ්‍රේක ශ්‍රාවකයන් ඉඩ දෙන්නේ නැත්තේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා
මේ ශාසනය තුළ නිවන් මඟ සම්පූර්ණ කරගත්ත, ඒ වගේම නිවන් අවබෝධයේ පිණිස වැඩි යුතු සීල සමාධි ප්‍රඥා සම්පූර්ණ වශයෙන්ම වැඩු, භව බන්ධන වලින් නිදහස් වුණ, පරිපූර්ණ අවබෝධයක් තුළින් දුකින් නිදහස් වෙලා ඉන්න රහතන් වහන්සේලා මේ පඨවි ධාතුවේ, ආපෝ ධාතුවේ, තේජෝ ධාතුවේ, වායෝ ධාතුවේ සැබෑ ස්වභාවය සම්පූර්ණයෙන්ම අවබෝධ කරලා ඉන්නේ. ඒ වගේම ඉපදුන සියලුම සත්වයන් ගැන, දෙවියන් ගැන, බ්‍රහ්මීන් ගැන, අරූප තලවල ඉන්න සත්වයන් ගැන, ඒ වගේම මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන වලට අරමුණු වෙන ඒ බාහිර දේවල් ගැන, ඒ වගේම නිවන ගැන පවා සම්පූර්ණයෙන්ම යථාර්ථය අවබෝධ කරලා ඉන්නේ. ඒ නිසා ඒ රහතන් වහන්සේලා ඒ කිසිම දෙයක් ගැන මුලාවකටපත් වෙන්නේ, ඒ හැඟීමක් ඒ රහතන් වහන්සේලා තුළ ඇති වෙන්නේ නැහැ. ඒ රහතන් වහන්සේලා තුළ ඒ සියල්ල අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියන පරිපූර්ණ අවබෝධය ඇති වෙලා ඒ සියල්ලගේම යථාර්ථය දැකලා තියෙනවා. සමහර විටක පින්නත්නි දැන් මගපලලාභී ශ්‍රාවකයෙක් තුළ දැන් සක්කාය දිට්ඨිය ප්‍රහාණය වුණ, ඒ වගේම සැකය ප්‍රහාණය වුණ මගපලලාභී ශ්‍රාවකයෙකුට උනත් යම්කිසි හැඟීමක් තියෙන්න පුළුවන් මේ පංච උපාදානස්කන්ධය මම කියලා. ඒකට අපි කියනවා අත්වාද උපාදානය කියලා. දැන් ඒ කෙරෙහි සක්කාය දිට්ඨිය, ඒවා නිට්ටය වූ, සැප වූ, ආත්ම වූ දේවල් කියන සක්කාය දිට්ඨිය බැහැර කරලා තියෙන්නේ. නමුත් අනුසාගත හැඟීමක් තියෙන්න පුළුවන් ඒ දේවල් මම කියලා. ඒ ගැන සඳහන් වෙනවා කේමක කියන සූත්‍රයේ. ඒ කේමක ස්වාමීන් වහන්සේ වෙනකොට අනාගාමි ඵලයට පත් වෙලා තිබුණේ, අරහත්ත්වයට පත් වෙලා නැහැ. උන්වහන්සේ භික්ෂු පිරිසකට විස්තර කරනවා මේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය වෙන වෙනම නුවණින් විමසද්දී ඒ තුල මම කියලා දෙයක් දකින්නේ නැහැ කියනවා. හැබැයි මේ රූප, ශබ්ද, මේ රූපස්කන්ධය, ඒ වගේම වේදනා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය ආදී මේ පංච උපාදානස්කන්ධයම එකට කැටි කරලා, එහෙම නැත්නම් ඒකකයක් විදිහට බලද්දී තාම මම කියලා පොඩි හැඟීමක් මට තියෙනවා කියනවා. ඒක තමයි අත්වාද උපාදානය කියලා කියන්නේ. උන්වහන්සේ මේ උපමාවක් දේශනා කරනවා. දැන් කෙනෙක් කියනවා මල සුවඳයි කියලා. හැබැයි එයා මෙහෙම කියන්නේ කියනවා මලේ පෙති සුවඳයි, රේණු සුවඳයි, නටුව සුවඳයි, එහෙම වෙන වෙනම කියන්නේ කියනවා සුවඳයි කියලා. හැබැයි මල සුවඳයි කියලා කියනවා. අන්න ඒ වගේ මේ පංච උපාදානස්කන්ධයම එකට කැටි කරලා බලද්දී මම කියලා හැඟීමක් තාම මට තියෙනවා කියනවා. එතකොට මේ රහතන් වහන්සේට එහෙම හැඟීමක්වත් නැහැ. අනුසහගත හැඟීමක්වත් නැහැ. සම්පූර්ණයෙන්ම යථාර්ථය දැකලා අවබෝධ කරලා ඉන්නේ. ඒ නිසා මම මගේ ආත්මය කියලා දෙයක් කිසිම සංස්කාරයක දකින්නේ නැහැ. අනුසහගත අත්වාද උපාදානයවත් රහතන් වහන්සේලාට නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒකට හේතුව තමයි ඒ සියල්ල ගැන යථාර්ථයේ දැනගෙන දැකගෙන ඒ සියල්ල කෙරෙහි නොඇලුණු සිතින්, තණ්හාව දුරු කළ සිතින් තමයි ඒ රහතන් වහන්සේලා වාසය කරන්නේ කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තථාගතයන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ ඒ සියල්ල සම්පූර්ණයෙන්ම අවබෝධ කොට ඒ කෙරෙහි ඇති
ආසාව පරිපූර්ණ වශයෙන් දුරු කරලා තියෙන නිසා ඒ සියල්ල කෙරෙහි යථාර්ථයම දකිනවා. මම කියන හැඟීමකට අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ මම කියලා හැඟීමක් ඇති වෙන්නේ නැහැ කියලා. ඉතින් පින්නත් මේ දේශනාව දේශනා කරලා අවසන් වෙනකොට දැන් අපි මේ කාල වේලාව අනුව කෙටියෙන් කතා කළත් මේ දේශනාව මජ්ක්‍ධිම නිකායට අයත් තරමක් දීර්ඝ දේශනාවක්. ඒත් අපි මේ කෙටියෙන් මාතෘකා වශයෙන් කතා කළේ මේ දේශනාව අර උගත් පණ්ඩිතමානී බ්‍රාහ්මණ භික්ෂු පිරිසට තේරුන්නේ නැහැ. ඒ නිසා ඒ පිරිස නිහතමානී වුණා. ධර්මය අවබෝධ කරගන්න අදහසින් ධර්මයේ ශ්‍රවණය කරන්න තරම් ඒ භික්ෂු පිරිසේ හිත සකස් වුණා. ඉතින් අන්නේ නිහතමානී වුණ සැබෑවටම ධර්මය අවබෝධ කරන උවමනාව ඇති වුණ ඒ භික්ෂු පිරිසට භාග්‍යතුන් වහන්සේ ගෝතමක චේතිය කියන ඒ වන උයනේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ විදිහට අභිඤ්ඤාහම් භික්කවේ ධම්මං දේසේමි නො අනභිඤ්ඤාය. පින්නත් මහන්නේ මම මේ ධර්මයේ දේශනා කරන්නේ විශිෂ්ට නුවණින් අවබෝධ කරලයි අනවබෝධය තුල ඉඳන් නෙවෙයි. සනිදාහම් භික්කවේ ධම්මං දේසේමි නො අනිදාය. හේතු සහිතව කරුණු සහිතවයි මම මේ ධර්මයේ දේශනා කරන්නේ හේතු ප්‍රත්‍ය රහිතව නෙවෙයි. සප්පටිහාරියානං බෝ වික්කවේ ධම්මං දේසිස්සාමිනෝ අප්පටිහාරියං. තථාගතයන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ ප්‍රාතිහාර්ය සහිතවයි ප්‍රාතිහාර්ය රහිතව නෙවෙයි. ඒ නිසා ඒ විදිහට විශිෂ්ට වූ නුවණින් අවබෝධ කරලා කරුණු සහිතව ප්‍රාතිහාර්ය සහිතව මේ ධර්මයේ දේශනා කරද්දී ඒ දේශනාව ඔබ විසින් ඒ දේශනාවට සවන් දිය යුතුයි. ඒ දේශනාවට ඇහුම්කන් දිය යුතුයි. කරණීය ඕවාදෝ තථාගතයන් වහන්සේගේ අවවාදයේ අනුශාසනාව ඔබ සිද්ධ කළ යුතුයි. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අලංචපනවෝ භික්කවේ තුට්ඨියා අලං අත්තමන්තාය අලං සෝමනස්සාය. පින්නත් මහණෙනි ඔබට සතුටු වෙන්න ඔබට ප්‍රීතියෙන් වාසය කරන්න මේ කරුණම ප්‍රමාණවත්. සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා. අපගේ ශාස්ත්‍රූන් වහන්සේ ගුරු උපදේශ රහිතව චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කළ උත්තමයෙක්. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ. ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ ස්වාක්ඛාතයි. ආදි කල්යාණම් මුලත් සුන්දරයි, මධ්‍යේ කල්යාණම් මැදස් සුන්දරයි, පරියෝසాన කල්යාණම් අවසානයත් සුන්දරයි. සීල සමාධි ප්‍රඥා වශයෙන් මනාකොට ගැලපී යන ධර්මයක්. සාත්තං සබ්භ්‍යංජනං පැහැදිලි අර්ථ සහිතයි, පිරිසිදු වචන සහිතයි. කේවල පරිපුන්නං සම්පූර්ණයෙන්ම පිරිපුන්, කිසිම අඩුවක් නැහැ. පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදಂತಿ. පිරිසිදු නිවන් මඟ පෙන්වා දෙනවා. මේ ධර්මයේ ස්වාක්ඛාතයි කියන කාරණේ ඔබට සතුටින් වාසය කරන්න, ප්‍රීතියෙන් වාසය කරන්න ප්‍රමාණවත්. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සුපටිපන්නෝ සංඝෝති. ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ සුපටිපන්නයි. රාග දේශ මොහ ප්‍රහාණය කරන ප්‍රතිපදාවෙන් යුක්තයි. ඒ රාග දේශ මොහ ප්‍රහාණය කරන ප්‍රතිපදාවෙන් යුක්ත නිසා තමයි ශ්‍රාවක සංඝ රත්නයේ උන්වහන්සේලා රාග දේශ මොහ සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා රහතන් වහන්සේලා බවට පත් උනේ. රාග දේශ සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා මෝහය තුනී කරලා අනාගාමී උතුමන් වහන්සේලා බවට පත් උනේ. ඒ වගේම සකදාගාමී උතුමන් වහන්සේලා බවට පත් උනේ, සෝතාපන්න උතුමන් වහන්සේලා බවට පත් උනේ ඒ රාග දේශ මොහ දුරු කරන ප්‍රතිපදාවෙන් යුක්තව උන්වහන්සේලා සීල සමාධි ප්‍රඥා පුරපු නිසායි. ඉතින් මේ භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි, සී සද්ධර්මයේ ස්වාක්ඛාතයි, ආර්ය මහා සංඝරත්නයේ සුපටිපන්නයි කියන මේ කාරණේම ඔබලාට
සතුටින් ප්‍රීතියෙන් මේ නිවන් මඟ දියුණු කරන්න ප්‍රමාණවත් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. පින්වත්නි, දේශනාව කොච්චර ප්‍රබලද කියලා කියන්නේ, කොච්චර සත්‍යද කියලා කියන්නේ. මේ සහස්‍රී ලෝක ධාතුව කම්පා වෙන්න පටන් ගත්තා. භාග්‍යතුන් වහන්සේ දේශනාව කරද්දී ඉදමෝච භගවා ඉමස්මින්ච පන වෙయ్యා කරනස්මින් භංජමානි, මේ ගාථා රහිත මේ කුඩා දේශනාව භාග්‍යතුන් වහන්සේ සිද්ධ කරද්දී සහස්‍රී ලෝක ධාතු අකම්පිත, මේ සහස්‍රී ලෝක ධාතුව කම්පා වුණා. එමනම් බලන්න පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ ප්‍රාතිහාර්ය සහිතව, කරුණු සහිතව, විශිෂ්ට නුවණින් අවබෝධ කරලා මේ ධර්මයේ දේශනා කරන්න කියලා ප්‍රකාශ කරද්දී ශාස්ත්‍රුන් වහන්සේ සම්මා සම්බුද්ධයි, ධර්මයේ ස්වාක්ඛාතයි, ආර්ය මහා සංඝරත්නයේ සුපටිපන්නයි කියලා දේශනා කරද්දී සහස්‍රී ලෝක ධාතුව පවා කම්පා වෙලා තියෙනවා. ඉතින් මේ දේශනාව ශ්‍රවණය කරපු අර නිහතමානී ශ්‍රාවකත්වයට පැමිණි අර බ්‍රාහ්මණ වංශික භික්ෂුන් වහන්සේලා 509ම රාග දේශ මොහ ප්‍රහාණය කරලා සීල සමාධි ප්‍රඥා පරිපූර්ණ කරගෙන වීතරාගී වීත දෝෂී වීත මොහී හදමඩලක් දරාගෙන උතුම් වූ අරහත්ත්වේ සාක්ෂාත් කළා. නිකලස් උතුමන් වහන්සේලා 509ක් බවට පත් වුණා. ඉතින් පින්වත්නි, අපි මේ මජ්ක්‍ධිම නිකායේ පරම ගාම්භීර ධර්ම අර්ථ ඇතුළත් භාග්‍යතුන් වහන්සේගේ විස්මිත අවබෝධයේ විදහාපාණේ මූලපරියාය සූත්‍රය කාල වේලාව තියෙන විදිහට කෙටියෙන් මාතෘකා වශයෙන් මේ ශ්‍රවණය කළේ. ඉතින් ඔබ මේ පින්බර වස්සාන සමය තුල මේ මජ්ක්‍ධිම නිකායේ උතුම් සූත්‍ර දේශනා පින්නස් ස්වාමීන් වහන්සේලා දේශනා කරද්දී මේ මජ්ක්‍ධිම නිකායේ පොත් වහන්සේලා හොඳින් නැවත වතාවක් කියවන්න, අධ්‍යයනය කරන්න, සිත පහදවා ගන්න උත්සාහ කරන්න. දැන් මේ පින්බර වස්සාන සමය කියලා කියන්නේ පින්නස් ස්වාමීන් වහන්සේලා හොඳින් පෙරටත් වඩා පැවිදි ප්‍රතිපදාවේ දෙන්න උත්සාහ ගන්න කාලයක්. ඒ වගේම අතීතයේ ගිහි පින්නතුනුත් ඊට සමගාමීව ධර්මයේ හැසිරලා තියෙනවා. සඳහන් වෙනවා සද්ධාතිස්ස රජතුමා එක්තරා වස් කාලයක රජකම යුවරජතුමාට පවරලා මහා විහාරේ රහතන් වහන්සේලා සංඝරත්නය ඇතුලේ අටසිල් සමාදන් වෙලා ධර්මයේ ශ්‍රවණය කරමින්, බණ භාවනා කරමින්, බුද්ධෝපස්ථාන සංඝෝපස්ථාන කරමින් මාස 3ක් ගත කරලා තියෙනවා. ඒ කාලය තුල ස්වාමින් වහන්සේලාගේ පිණුසිඟා යෑමේ චර්යාව මමත් හුරු වෙන්න ඕනේ කියලා. දැන් ගයක් ගානේ පිණුසිඟා යන රජ කෙනෙකුට පුළුවන්කමක් නැහැ. ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා. වසක් විසක් උනත් දාලා දෙන්න පුළුවන්. සද්ධාතිස්ස රජතුමා රජමාලිගාවට පිණුසිඟා වැඩියා. ඒ අගබිසවත් අටසිර සමාදන් වෙලා ඒ වස් 3 මාසේ පිළිවෙත් පුරලා තියෙනවා. ඉතින් තමන්ගේ පිළිවෙත් පුරන ස්වාමියාට, රජතුමාට ඒ රජබිසව තමන්ගේ අතිම්ම දානමාන හදලා ඒ පාත්‍රයට පිළිසිකා වැඩිහම පූජා කරලා වන්දනා කරලා තියෙනවා. එහෙනම් බලන්න, රජවරු පවා වස් කාලේ බොහෝ කැප වෙලා තියෙනවා මේ ශාසනික ප්‍රතිපදාවේ දෙන්න. ඒ නිසා මේ පින්නතුනුත් මේ වස් කාලේ හොඳට පන්සිල් ආරක්ෂා කරගෙන, සතර පොහොයට අටසිල් සමාදන් වෙලා පැය 24ම ආරක්ෂා කරමින් ඊළඟ නිරන්තරයෙන් ධර්මයේ ශ්‍රවණය කරමින්, දැන් ඔබට මේ කියා දුන්න මජ්ක්‍ධිම නිකායේ දේශනා ගුරු දේවෝත්තම පින්නත් ලොකු ස්වාමීන් වහන්සේ සරල සිංහලට පරිවර්තනය කරලා තියෙන නිසා හොඳට කියවා ගන්න පුළුවන්, සිත පහදවා ගන්න පුළුවන්. මේ මූලපරියාය සූත්‍රයේ ගාම්භීර අර්ථ තියෙනවා. එකවර තේරුම් නොයන්න පුළුවන්. ඒ නිසා අනිකුත් සූත්‍ර දේශනා හදාarලා මේ සූත්‍රය කියවුවොත් හොඳ ධර්මාස්වාදයක් ලබන්න පුළුවන්. ඒ නිසා මේ වස් කාලය තුල මේ පින්නතුනුත් අදිස්ථාන කරගන්න. අපිත් මේ දේශනා මාලාවට සමගාමීව මේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනා කියවනවා, හිත පහදවා ගන්නවා, තුනුරුවන් කෙරෙහි වඩා සිත පහදවාගෙන සීක බල තව තවත් දියුණු කරගන්නවා කියන අදිස්ථානය ඇති කරගන්න. ඒ පිණිස සියලු දෙනාටම මේ උතුම් ධර්ම දේශනාවත් මේ සූත්‍ර දේශනාවත් උපකාරක ධර්මයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද දවසේ
මේ උතුම් දේශනාව විකාශන දායකත්වයේ දරමින් බොහෝ දෙනෙකුට ඒ ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව සලස්වලා ධර්ම දානමේ පින රැස් කරගන්නේ මෙවර කඩුවෙල මහමෙවුනා භාවනා අසපුවේ ඒ කටින පින්කමත් බාර අරගෙන ඉදිරියේදී සිද්ධ කරන්න සූදානමින් සිටින වැලිවේරිය නැදුන් ගහේන අංක 459 දෙකෙන් එක යන ලිපිනේ පදිංචි පින්නත් සුසන්ත පරණගම සහ ප්‍රියානි පරණගම දෙපළ විසින් ඒ වගේම පණ්ඩුල සුලෝචනා සහ සජිත් යන ඒ දූ දරුවන් තමයි අද දවසේ දෙමාපියන් සමගින් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ. මේ පින්නතුන්ගේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන මිය පරලොව ගිය තෙරේසා ප්‍රනාන්දු අස්කින් ප්‍රනාන්දු දිසානායක පරණගම සහ නන්දා පරණගම කියන ඒ දෙමාපියන් ඇතුළු මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරන්නට. ධර්ම දානමය වශයෙන් රැස් වන සියලු පුණ්‍ය ධර්මයන් පළමු කොට පින් කැමති සියලුම දෙවිවරුන්ට අනුමෝදන් කරමු. සක්දෙවිඳුන් සතරවරම් දෙවිවරුන් සෙන්පත් දෙවිවරුන් ඇතුළු සදෙව්ලොව වාසී සියලු පින් කැමති දෙවිවරුන්ටත් බ්‍රහ්මකායික දෙවිවරුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සුමන සමන් දෙවිඳුන් ඇතුළු ඒ භූමස්ත සියලු පින් කැමති දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පුණ්‍යානුමෝදනාවෙන් සතුටු සිත් දෙව් බමුණුගේ ධාර්මික ආශිර්වාදයේ රැකවරණය සියලු දෙනාගේම ජීවිතවලට සලසා දෙත්වා. ඒ දෙව් බමුණුද චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සැනසීම උදා කර ගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අප ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ශාසනික අනුග්‍රහයන් සිද්ධ කරමින් අප අතර බොහෝ කලක් වැඩ වාසය කරත්වා. ගෞතම බුදුසසුනේදී මුතුම් ධර්මාවබෝධයෙන් සැනසෙන්නට වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මහමෙවුනා භාවනා අසපුවාසී කල්යාණ මිත්‍ර සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ලංකාවාසී ලෝකවාසී සිල් ගුණ දම් දියුණු කරන සියලු ශ්‍රාවක සංගරුවනටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් ගෞතම බුදුසසුනේ උතුම් පැවිදි බව අපේක්ෂාවෙන් පිළිවෙත් පුරන ඒ පැවිදි අපේක්ෂක දූ පුතුන්ටත් පුණ්‍යානුමෝදනා සිද්ධ කරලා තියෙනවා. ඒ සියලුම ශ්‍රාවක සංගරුවනටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක දූ පුතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සුවසේ ගෞතම බුද්ධ ශාසනය තුළ පිළිවෙත් පුරමින් ලෝක ශාසනික සේවාවන් පවත්වමින් උතුම් ධර්මාවබෝධයෙන් සැනසෙන්නට වාසනාව උදා කර ගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම සඳහන් කරලා තියෙනවා ඒ සුසන්ත පරණගම සහ ප්‍රියානි පරණගමේ දෙපළ විසින් පණ්ඩුල සුලෝචනා සහ සජිත් යන දූ දරුවන් සමගින් මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරලා සුජීවත්ව වාසය කරන පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම දූ දරුවන් ඇතුළු සියලු දෙනාගේ රැකී ආරක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම පිණිස මේ පුණ්‍යානුමෝදනාවෙන් ආශිර්වාදයේ සලසා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නිරතුරු කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබීම පිණිසත් උතුම් ධර්ම ශ්‍රවණී පිණිසත් පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් අද දින සිය දෙවන විවාහ සංවත්සරයේ සමරන සුලෝචනා සහ සජිත් දරුවන්ගේ විවාහ ජීවිතය ඒ නිරෝගිමත් යහපත් ජීවිතයක් වීම පිණිස ආශිර්වාද කරලා තියෙනවා. ඒ වගේම කඩුවෙල මහමෙවුනා භාවනා අසපුවේ මෙවර කටින පින්කමේ කටයුතු හොඳින් සාර්ථක කර ගැනීම පිණිසත් මේ පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා. දායකත්වයේ දරූ පින්නතුන්ටත් එම පවුල්වල සියලු දෙනාටමත් නොඑක ආකාරයෙන් උදව් උපකාර කළ සියලු පින්නතුන්ටත් උතුම් ධර්මාවබෝධයේ පිණිස පුණ්‍යානුමෝදනා කරලා තියෙනවා. මේ පින්නත් පිරිස බලාපොරොත්තු වෙන ආකාරයට ඒ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස තම තමන් සිද්ධ කරන අධ්‍යාපන කටයුතු රැකී ආරක්ෂා කටයුතු ආදී සාර්ථක කර ගැනීම පිණිස
ඒ වගේ මේ විවාහ සංවත්සරයේ සමරන යුවලට යහපත් සමගි සම්පන්න විවාහ ජීවිතයක් ගොඩනගා ගැනීම පිණිස මේ පුණ්‍ය ධර්මයන් උපකාර වෙත්වා. සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, චිරජීවනයේ ලබත්වා. සියලු දෙනාටම ගෞතම බුද්ධ ශාසනය තුළ උතුම් ධර්මාවබෝධය ලැබීම පිණිස මේ ධර්ම දානමේ පින හේතුපකාර වෙත්වා. ඒ පින්නතුන් බලාපොරොත්තු වන ආකාරයට මෙවර කඨින පින්කමේ කටයුතු සාර්ථකව සිද්ධ කර ගැනීම පිණිස මේ ධර්ම දානමේ පිනත් උපකාරක ධර්මයක්ම වේවා. සාදු සාදු සාදු. ඒ වගේ මේ ධර්ම දානයේ ප්‍රධාන අරමුණ විදිහට සඳහන් කරලා තියෙන මේ පරිලෝකීය තෙරේසා පනාන්දු, අස්කින් පනාන්දු, දිසානායක පරණගම සහ නන්දා පරණගම කියන දෙමාපියන් ඇතුළු මිය පරලෝකීය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සසර ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා. ඉක්මන් ජීවිතයකදීම ධර්මාවබෝධයෙන් සැනසීම උදා කර ගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකත්වයේ දරන සියලු පින්නතුන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ ධර්ම දානමේ පුණ්‍ය ධර්මයන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස, උතුම් ධර්මාවබෝධයේ පිණිස හේතුපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.